අද අපි හැමෝම මේ ඉගෙන ගන්න හදන්නේ ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි එක ගැන සහ ඉලෙක්ට්‍රිකල් ටෙක්නොලොජි එකේදී කොහොමද දැන් QS ලා විදිහට ඔයගොල්ලෝ BOQ එකක් ඉලෙක්ට්‍රිකල් ඩිසයින් එකක් අවබෝධ කරගෙන ඒකට අනුව කොහොමද BOQ එකක් හදන්නේ කියන එක තමයි මේන්ලි අපි අද ඉගෙන ගන්න හදන්නේ. එතකොට මේ මුලින්ම අපි අද මගේ එක්ස්පෙක්ටේෂන්ස් වල පළවෙනි එක තමයි මුලින්ම ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක ඩිසයින් එකයි ඒ ඩිසයින් එකේ තියෙන මේජර් කම්පෝනන්ට්ස් මොනවද කියන එක ඔයගොල්ලෝ හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ඩිසයින් එක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන ඒකට අනුව BOQ එකක් කොහොමද හදන්නේ කියන එක තමයි දැනගන්න ඕනේ. එතකොට අපිට වෙලාව තිබුණත් අපි yearly system ටිකක් ටච් කරමු. මුලින්ම මේජර්ලි ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එක ගැන මේ ස්ටඩි කරන්න බලමු අපි. එතකොට එතකොට ඔයගොල්ලෝ දන්නවා ඉලෙක්ට්‍රිකල් ඉන්ජිනියර් කෙනෙක්ගේ ඩිසයින් එකක් ඕගොල්ලන් සාමාන්‍යයෙන් එළියට එන්නේ ඒක ඩ්‍රොවිං එකක් විදිහට. ඒ ඩ්‍රොවිං එකේ එක කැටගරීස් ගොඩාක් ඕගොල්ලන්ට ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකකට ඉන්වෝල්ව් වෙද්දී දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට හම්බ වෙන මේජර් ඩ්‍රොවිං සෙට් එකක් තමයි ওই ස්ක්‍රීන් එකේ ඕගොල්ලන්ට පේන්නේ. මම එකින් එක නිකන් පැහැදිලි කරොත් ඉන් ඩීටේල් මම මේ ඊළඟ ස්ලයිඩ්ස් වල මොනවද කියන එක කියලා දෙන්නම්. දැනට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ මේන්ලි එක ස්කීමැටික් ඩයග්‍රෑම්. ඒ කියන්නේ ඒක තමයි සම්පූර්ණ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක ඩිස්ට්‍රිබියුෂන් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් ඩ්‍රොයින් එක. ඊළඟට තමයි ඔයගලන්ට බලන්න පුළුවන් ලයිටිං ලේඅවුට්ස් සාමාන්‍යයෙන් ඉංජිනේර් කෙනෙක්ගෙන් ඉෂුව වෙනවා. ඊළඟට පවර් ලේඅවුට්ස් ඔයගොල්ලෝ දන්නවනේ ඔය සොකට් අවුට්ලට්ස් 13 ඇම්පියර් සොකට් අවුට්ලට්ස් අන්න ඒ වගේ ඩ්‍රොයින් එකක් සාමාන්‍යයෙන් ඉෂුව වෙනවා. අනිත් එක තමයි කේබල් මැනේජ්මන්ට් සිස්ටම් ලේඅවුට්ස්. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ලොකු බිල්ඩින් වල පවර් රික්වයර්මන්ට් එක ටිකක් ලොකු වුණාම සාමාන්‍යයෙන් අපි පවර් ඉලෙක්ට්‍රිසිටි කියන එක තැනකින් තව තැනකට ට්‍රාන්ස්ෆර් කරන්නේ කේබල්ස් through. නමුත් ලොකු පවර් රික්වයර්මන්ට් එකක් වුණාම ඒ කේබල් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි. එතකොට ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් අපිට කන්ඩියුට්ස් වල මේක මැනේජ් කරගන්න බැහැ. ඒ නිසා ඔයගලන්ට ඕන වෙනවා කේබල් ට්‍රේස් සහ කේබල් ලැඩර්ස්. ඒ කේබල් ට්‍රේස් ඇන්ඩ් ලැඩර්ස් වල තියෙන ඩ්‍රොවිං එකක් තමයි මේ කේබල් මැනේජ්මන්ට් සිස්ටම් ලේඅවුට්ස් කියලා කියන්නේ. ඊළඟට ඔයගලන්ට බලා ගන්න පුළුවන් සිංගල් ලයින් ඩයග්‍රෑම්ස් කියලා ඩ්‍රොයින්ග්ස් ටිකක් තියෙනවා. ඒකෙදි මොනවද වෙන්නේ කියන එක මම ඉන් ඩීටේල් පස්සේ කියන්නම්. ඊළඟට බස් රයිසර්ස් කියලා තව ඩ්‍රොවිං සෙට් එකක් තියෙනවා. ඊළඟට මීඩියම් වෝල්ටේජ් ඩ්‍රොවිංග්ස් සෙට් එකක් තියෙනවා. ඒවා මොනවද කියන එක ඉන් ඩීටේල් මම කියන්නම්. ඊළඟට ජෙනරේටර් ඇන්ඩ් ෆුවල් ට්‍රාන්ස්ෆර් ඩ්‍රොවිංග්ස්. මේකත් එක ඩ්‍රොවිං සෙට් එකක්. මේවා ඉන් ඩීටේල් මම කියන්නම් ඔයගලන්ට. ස්ට්‍රක්චරල් එර්තින් and lighting protection system. ඒකත් එක ඩ්‍රොවිං සෙට් එකක්. ඔය සාමාන්‍යයෙන් ලොකු බිල්ඩින් වල අකුණු ගහනකොට ඒවට ප්‍රොටෙක්ට් වෙන්න වෙනම සිස්ටම් එකක් තියෙනවා. අන්න ඒ සිස්ටම් එක තමයි ඒ ඩිසයින් එකේදී එන්නේ ඔයගලන්ට. එතකොට අපි මුලින්ම මේන් ස්කීමැටික් ඩයග්‍රෑම් එකක් ඩ්‍රොවිං එකක් අපි go through කරලා ඒකේ තියෙන මේජර් කම්පෝනන්ට්ස් මොනවද කියන එක අයිඩෙන්ටිෆයි කරගමු. right. එතකොට මේ තියෙන්නේ apartment ඔයගලන්ට මේ AutoCAD drawing එක පේනවා ඇති නේද බෙන්ජමින්? පේනවා සර්. පේනවනේ. AutoCAD diagram එක මේ හතරවෙනි presentation එකේ හතරවෙනි slide එකද? නෑ මම වෙනම AutoCAD drawing එකක් open කරලා share කරා ඒක පේන්නේ නෑනේ. පොඩ්ඩක් දැන් පේනවද? දැන් පේනවා සර්. right.
එතකොට මේක මම සාමාන්‍යයෙන් මේක apartment 190ක විතර building එකකට කරපු main schematic diagram එකක්. එතකොට මේකේ අපි තියෙන major components මොනවද කියන එක මුලින්ම අඳුනගමු. එතකොට අපි සාමාන්‍ය schematic diagram එකක් refer කරන්න ලේසිම bottom up approach එක. ඒ කියන්නේ පල්ලෙහා ඉඳන් උඩට යනකම් read කරගෙන යන එක තමයි ලේසි. එතකොට අපි මුලින්ම බැලුවොත් ඔයගලන්ට පේනවා පල්ලෙහෙන්ම පටන් ගත්තොත් from HT panel කියලා මෙතන සඳහන් වෙලා තියෙනවා. ඊළඟට HT panel එකෙන් මෙතනට එනවා transformer එකකට. මේකට හේතුව මෙන්න මෙහෙමයි. ඔයගොල්ලෝ දන්නවා අපිට power supply එක සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ electricity board එකෙන් සහ ලෙකෝ එකෙන්. ඒ හම්බ වෙද්දී සාමාන්‍යයෙන් power requirement එක, ඒ කියන්නේ maximum power electricity වලින් power requirement එක ඒගොල්ලෝ specify කරන්නේ maximum demand එක කියලා. ඒ maximum demand එක කියන එක 1 MVA. ඒ කියන්නේ අපේ power ඔයගොල්ලෝ දන්නවා ඇති O level A level ඔය physics වලින් එහෙම මේ science වලින් මතක ඇති සාමාන්‍යයෙන් electricity වල power එක කියන එක අපි මයින්නේ watt වලින්. එහෙම නැත්නම් KVA, ඒ කියන්නේ volt ampere. අන්න ඒ අගයන් වලින් තමයි power එක මයින්නේ. එතකොට ඒ power එක කියන එක 1 MVA වලට වඩා වැඩි වුණාම 1 MVA වලට වඩා වැඩි වුණාම අපිට CB එකෙන් කියනවා අපිට ඒගොල්ලෝ දෙන්නේ power supply එක medium voltage එකක් විදිහට අපිට අපේ building එකේ premises එක ඇතුලේ transformer එකක් fix කරගන්න කියලා කියනවා. අපිට transformer එකක් fix කරගන්න කියලා කියනවා. ඒ transformer එකෙන් අපි කරන්නේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා ඇති අපිට දැන් අපිට power එක ඇත්තටම generate වෙන්නේ power station වල. ඒ power station වල generate වෙලා power එක අපේ ගෙවල් වලට එනකොට අපේ සාමාන්‍යයෙන් ගෙවල් වල තියෙන equipment ඔක්කොම පාවිච්චි වෙන්නේ 230 volt කියන single phase electricity එක තමයි පාවිච්චි වෙන්නේ. 230 volt කියන එක. නමුත් power generation stations වලින් ඒගොල්ලෝ power එක හදලා voltage එක ඒගොල්ලෝ distribute يعني transmit කරන්නේ සාමාන්‍ය ලොකු voltage වල. ඒ කියන්නේ kV kilovolt වලින් ගත්තොත් 110 220 අන්න ඒ වගේ මේ voltage level වල වගේ ලොකු level වල තමයි ඒගොල්ලෝ power එක distribute කරන්නේ. නමුත් අපේ සාමාන්‍යයෙන් එදිනෙදා අපිට ඔය අපි පාවිච්චි කරන equipment ඔක්කොම 230 volt කියන පොඩි voltage level එකකින් තමයි operate වෙන්නේ. එතකොට අපිට ඒ අර අපිට හම්බ වෙන voltage එක අපේ building එකට අපේ premises එකට CB එකෙන් හරි ලෙකෝ එකෙන් හරි දෙන voltage level එක ගොඩක් වැඩි වුණාම ඒ voltage එක step down කරගන්න තමයි transformer එකක් අපි පාවිච්චි කරන්නේ. ඒතර ඔයගලන්ට පේනවා දැන් මේ building එකේ power requirement එක ගොඩක් ලොකු නිසා දැන් සාමාන්‍ය ගෙවල් වල නම් අපිට CB එකෙන් කෙලින්ම මීටර් එක high කරලා voltage එක කෙලින්ම 230 volt වල supply එකක් අපිට හම්බ වෙනවා. නමුත් ලොකු building වලට ගියාම power requirement එක ලොකු නිසා ඒගොල්ලෝ අපිට දෙන්නේ HT connection එකක්. HT connection එකක් කියන්නේ voltage එක ගොඩක් ලොකු level එකක් තමයි දෙන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් මේ voltage එකේ level එක වෙන්නේ එක්කෝ 11 kV නැත්නම් 33 kV. ඒ voltage එක අපිට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් CB එකෙන් හරි ලෙකෝ එකෙන් high කරනවා HT panel එකක් කියලා එකක්. ඒ panel එකෙන් තමයි අපිට connection එකක් දෙන්නේ ඒගොල්ලෝ 11 kV නැත්නම් 33 kV. ඒතකොට ඒක අපි feed කරගන්නවා අපේ transformer එකට. ඒතකොට මේ transformer එකෙන් කරන්නේ මොකද mainly අර අපිට හම්බ වෙන 11 kilovolt නැත්නම් 33 kilovolt කියන ලොකු voltage level එක අපේ සාමාන්‍යයෙන් building වල පාවිච්චි කරන voltage එක ඇවිල්ලා 230 volt නැත්නම් මේ 230 volt කියලා single phase ඒ කියන්නේ phase to neutral voltage එක. ඔයගොල්ලෝ දන්නවා ඇති phase to neutral voltage එක line to line voltage එක විදිහට convert කරන්න
මූල තුනෙන් වැඩි කරන්න ඕන. right? ඒ මූල තුනෙන් වැඩි කරාම සාමාන්‍යයෙන් එන්නේ මේ වෝල්ටේජ් එක 415. එතකොට මෙතන මේ තියෙන්නේ line to line voltage එක තමයි මේ ඔයගලන්ට screen එකේ පේන්නේ. ඒ line to line voltage එක 11 kV වල ඉඳන් voltage එක 415 වෙනකන් step down කරගන්න එක තමයි මේ transformer එකේ main purpose එක. එතන මේ transformer එකේ මේ තියෙන්නේ අර මම කියවනේ building එකේ power requirement එක අපි මනින්නේ සාමාන්‍යයෙන් kVA වලින් කියලා. ඒ කියන්නේ power එක කියන්නේ ඔයගොල්ලෝ මතක ඇති P කියන්නේ electricity වල P equals VI voltage multiplied by current. එතන voltage එක කියන්නේ මේ volt වලින්ම ඉන්නේ ampere I කියන්නේ ampere එක ඒකම ඉන්නේ සාමාන්‍යයෙන් ඒ අකුරෙන් ampere වලින්. එතකොට voltage multiplied by ampere කියන එක තමයි ওই VA කියලා කියන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් power එක මනින මිම්ම. එතකොට මේ building එකේ power requirement එක 2.5 MVA වගේ වුණා. ඒ නිසා මේ ඔයගලන්ට පේනවා මෙතන 1250 එක transformer එකක් තියෙනවා. ඒ වගේම තව 1250 transformer එකක් තියෙනවා KVA. ඔය දෙක එකතු වුණාම තමයි 2500යි KVA වගේ ලොකු power requirement එකක් මේ building එකේ තියෙනවා. එතකොට අපි තව ටිකක් ඉස්සරහට ගියොත් ඒ transformer එක එතකොට අපේ premises එකේ අපි high කරගන්නවා. ඊළඟට ඒ transformer එකෙන් power එක යන්නේ මෙන්න මේ cyan color එකෙන් මේ ඔයගලන්ට මේ පේන box එක ඉන්නේ ඒ කොටුව demarcate කරොත් ඒ කොටුව කියන්නේ අපි මේ building එකේ MSD ඒ කියන්නේ main switchboard එක. එතකොට අර හම්බ වෙන transformer එකෙන් එන connection එක අපේ building එකේ mainly යන්නේ main switchboard කියන එකට. අන්න එතනදී තමයි ඒ කියන්නේ අපිට transformer එකෙන් හම්බ වෙන්නේ තනි power connection එකක්නේ. ඒ power connection එක අපේ building එකේ තියෙන හැම තැනටම බෙදලා දෙන main distribution එක තමයි මේ main switchboard එකකින් කරන්නේ. right? main switchboard එකකින් කරන්නේ. එතකොට ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ ඇවිල්ලා මේ කියන්නේ මේ transformer එකෙන් පස්සේ එන connection එක ඇවිල්ලා අපේ මේ main switchboard එකට connect වෙනවා මෙන්න මෙතනදී. ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේ තව පැත්තකින් මෙන්න මේ තියෙන connection එකටම transformer එකෙන් ආවා වගේම මේ තව පැත්තකින් එනවා connection එක. ඒක තමයි අපේ backup generator එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා CB එකේ power supply හදිසියෙන්වත් fail වුණොත් එහෙම අපිට power එක ගන්න පුළුවන් තව method එකක් තමයි අපේම building එක ඇතුලේ අපි generator එකක් පාවිච්චි කරනවා. ඒතර මේ තියෙන්නේ ඒ transformer එක fail වුණොත් ඒකට හරියටම capacity එක equal වෙන විදිහට. ඔයගලන්ට පේනවා ඇති මේ generator එකේ capacity එක 1250 kVA. ඒතර ඒ capacity එකෙන්ම generator එකක් මේ building එකේ පාවිච්චි වෙනවා backup generator එකක් විදිහට. හදිසියෙන්වත් අරක fail වුණොත් මේ CB fail වුණොත් එහෙම මේකෙන් තමයි අපිට power supply එක හම්බ වෙන්නේ. එතකොට ඒ power supply එකත් ඇවිල්ලා connect වෙන්නේ මෙන්න මේ bus bar එකටම තමයි. මෙතන ඔයගලන්ට පේනවා ඇති ලියලා තියෙනවා ATS. ඒ කියන්නේ මේකේ තේරුම තමයි auto transfer switch කියන එක. මේ auto transfer switch එකෙන් කරන්නේ ඔයගලන්ට වචනෙන්ම තේරෙනවා ඇති automatically CB fail වුණොත් එහෙම generator එකට transfer කරන දේ තමයි මේ automatic transfer switch කියන එක තමයි ATS එක කියන එකෙන් වෙන්නේ අන්න ඒක. එතකොට power මෙතනට generator එකෙන් power ආවා ඊට පස්සේ CB එකෙන් power ආවා. එතකොට CB එකේ power එක තමයි මෙතනින් එහාට දිගටම feed වෙන්නේ. CB එකේ power එක fail වුණොත් මේ ATS එකෙන් මොකද කරන්නේ? generator එකේ power එක කෙලින්ම transfer කරනවා ATS එකෙන් feed කරනවා MSB එකට. ඔන්න ATS එකෙන් ආවා. ATS එකෙන් ආපු supply එක ඔයගලන්ට පේනවා ඇති main මෙතන තියෙනවා main breaker එකක්. මේ main breaker එක ටිකක් ඔයගලන්ට මේ description ටික කියවුවොත් මෙතන ampere rating එකක් තියෙනවා. ඒ කියන්නේ මේකට handle කරන්න පුළුවන් උපරිම current එක තමයි මේ තියෙන්නේ. එතකොට ampere 2000ක breaker එකක් තියෙනවා. එතකොට මෙතන තියෙන්නේ ඒ breaker එකේ type එක දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දන්නවා අපිට electricity තියෙනවා mainly ಜಾති දෙකක්. එකක් තමයි single phase electricity අනිත් එක තමයි three phase electricity. ඒතර single phase electricity කිව්වම අපිට single phase කියන්නේ අපිට එතනදී පාවිච්චි වෙන්නේ live
කියන වය එකයි. ඒ කියන්නේ සිංගල් ෆේස් කිව්වම එක ෆේස් එකයි. ඒතර ඒ ෆේස් එක තමයි අපි කියන්නේ ලයිව් ෆේස් එක කියලා. ඒ වගේම ඕනම වෝල්ටේජ් එකකට රෙෆරන්ස් වෝල්ටේජ් එකක් තියෙන්න එපයි. ඒක තමයි අපි කියන්නේ නියුට්‍රල් වෝල්ටේජ් එක කියලා. ඒතකොට ඒක තමයි අපි 0 කියලා හිතන්නේ. එතකොට අපිට සිංගල් ෆේස් වලදී ඕන වෙන්නේ වයර්ස් දෙකයි. වයර්ස් දෙක මොකක්ද? එකක් ෆේස් වය එක අනිත් එක නියුට්‍රල් වය එක. එතකොට 3 ෆේස් වලදී අපිට ඕන වෙනවා අර වචනයෙන් තේරෙන විදිහටම ඔයගලන්ට තේරෙනවා ෆේස් තුනක් තියෙනවා. ඒතර ෆේස් තුන අපි මෙන්ෂන් කරනවා සාමාන්‍යයෙන් live 1, live 2, live 3 කියලා. එතකොට ඔය තුනටම රෙෆරන්ස් වෝල්ටේජ් එක තමයි නියුට්‍රල් එක කියලා කියන්නේ. ඒක තමයි අපි 0 කියලා හිතන්නේ. එතකොට 3 ෆේස් වලදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඔයගලන්ට පාවිච්චි වෙනවා වයර්ස් හතරක්. මොනවටද? ෆේස් 3යි, නියුට්‍රල් එකයි. ඒ වගේම සිංගල් ෆේස් වලදී පාවිච්චි වෙන්නේ එක ෆේස් එකයි, ඒ වගේම නියුට්‍රල් එකයි. එතකොට ඕකෙන් තමයි අපිට ඕන වෝල්ටේජ් ලෙවල් ටික අපි හදාගන්නේ. ඊට අමතරව තව පොඩි දෙයක් පාවිච්චි වෙනවා. ඒක තමයි මේ ඕනම ඉලෙක්ට්‍රිකල් සිස්ටම් එකක හදිස්සියෙන්වත් මොනවා හරි මේ කියන්නේ ඉන් කේස් ෂෝට් සර්කිට් එකක් ආවොත්, ඒ කියන්නේ අපි කියමු අපේ ෆේස් වයර් එකක් හරි කොයි හරි අවශ්‍ය නැති තැනක ගෑවුනොත් මිනිස්සෙක් අල්ලද්දී යාට කරන්ට් එක වදිනවනේ. ඒක වළක්වන්න අපි හැම ඉක්විප්මන්ට් එකක්ම කනෙක්ට් කරනවා එර්ත් එකට. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරනවා. ඒකට ගෙනියනවා අපි වෙනම කන්ඩක්ටර් එකක් එර්ත් කන්ඩක්ටර් එක කියලා. එතකොට ඒක සිංගල් ෆේස් ඉන්ස්ටොලේෂන් එකක් වුණත් 3 ෆේස් ඉන්ස්ටොලේෂන් එකක් වුණත් ඒ මොකක් වුණත් ඒ එර්ත් කේබල් එක කියන එක මේ කේබල් අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු කේබල් වලට අමතරව එනවා. එතකොට ඒක තමයි මේ ඒක තමයි අපිට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන කේබල් ටික. ඊළඟට මේ එතකොට මුලින්ම අපි දැනගන්න ඕනේ මේ බ්‍රේකර් එකක කරන්න බ්‍රේකර් එකක් අපි ඇයි දාන්නේ. ඒ කියන්නේ පළවෙනි හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා අපි බිල්ඩින් එකක පවර් එක ට්‍රාන්ස්මිට් කරන්නේ කේබල්ස් through. ඒතර කේබල්ස් through ට්‍රාන්ස්මිට් කරද්දී කේබල්ස් අපේ බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ඇතුලේ ස්ලැබ්ස් වල එහෙම නැත්නම් සොෆිට් එකේ ඒ කියන්නේ බිල්ඩින් එකේ හැම තැනම කේබල්ස් රන් වෙනවා. එතකොට කේබල් එක කියන එක ප්‍රොටෙක්ට් කරගන්න එක හරිම වැදගත්. ඒ කියන්නේ කේබල් එකක් හදිස්සියෙන්වත් මොකක් හරි වෙලා ඩැමේජ් වුණොත් එහෙම ඒ ඩැමේජ් එකක් ෆිසිකල් ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හිතන්නකෝ කේබල් එකක් ස්පෙસિෆයි කරද්දී කේබල් එකකට යන්න පුළුවන් උපරිම කරන්ට් එකක් තියෙනවා. කියන්නේ උදාහරණයකට අපි ගත්තොත් 6 ස්ක්වයර් මිලිමීටර් කියලා ක්‍රොස් ඒ කියන්නේ 6 ස්ක්වයර් මිලිමීටර් කියන්නේ කේබල් එකක් අපි ස්පෙસિෆයි කරන ක්‍රොස් සෙක්ෂන් එක. එතකොට ඒ කේබල් එකේ ක්‍රොස් සෙක්ෂන් එක අපි හිතමුකෝ 6 ස්ක්වයර් මිලිමීටර් නම් සාමාන්‍යයෙන් අපි කියන්නේ ඇම්පියර් 37ක් වගේ තමයි උපරිම යන්න පුළුවන්. එතකොට ඇම්පියර් 37කට වඩා උපරිම ඒකෙන් කේබල් එකෙන් ගියොත් එහෙම ඒක බර්න් වෙනවා. ඒක බර්න් වුණාම එතකොට අපිට ආයි කේබල් එකක් ලේ කරන්න හරි අමාරුයි. ඒක නිසා අපි මොකද කරන්නේ? කේබල් එකක් ආරක්ෂා කරගන්න තමයි ඒ කේබල් එකට කලින් අපි දානවා මේ විදිහේ බ්‍රේකර් එකක්. ඒ බ්‍රේකර් එකේ අපි ෆන්ක්ෂන් එක තමයි අර කේබල් එකේ යන්න පුළුවන් උපරිම කරන්ට් එක තියෙනවනේ. ඒ කරන්ට් එකට වඩා අඩු කරන්ට් එකකට තමයි අපි මේ බ්‍රේකර් එක සෙට් කරන්නේ. එතකොට අර කේබල් එකේ යන්න පුළුවන් උපරිම කරන්ට් එක ඒ කරන්ට් එකට රීච් වෙද්දී මේ බ්‍රේකර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. මේ බ්‍රේකර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. එතකොට දැන් මේක මෙතන ඇම්පියර් 2000 බ්‍රේකර් එකක් දාලා තියෙනවා කියන එකේ තේරුම ඇම්පියර් 2000ට වඩා කවදාවත් මේ ඉන්ස්ටොලේෂන් එකේ ඩවුන් ස්ට්‍රීම් එකේ යන්නේ නැහැ. ඒතර ඇම්පියර් 2000කට රීච් වුණාම ගමන් මේ මේන් බ්‍රේකර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. ඒ ඔටෝමැටිකලි ඕෆ් වෙනවා කියලා කියන්නේ මෙතන ඩවුන් ස්ට්‍රීම් එකේ තියෙන කේබල්ස් වලට මුකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර ඒ කේබල් ඒක නිසා හැමතිස්සෙම මේ කේබල් රේට් කරලා තියෙන්නේ. එතකොට මේ ඉන්ස්ටොලේෂන් එකේ මෙතනින් පස්සේ තියෙන කේබල් එකක් තියෙනවා නම් ඒ කේබල් එක රේට් කරන්නේ ඇම්පියර් 2000ට වඩා වැඩි වෙන විදිහට. ඒතර ඇම්පියර් 2000 මේ මේන් බ්‍රේකර් එක ඩිසයිඩ් කරලා තියෙන්නේ ඒ කේබල් එකේ යන්න පුළුවන් උපරිම කරන්ට් එකට වැඩිය අඩු වෙන විදිහට. එතකොට ඒ කේබල් එකේ යන කරන්ට් එකට වැඩිය අඩුවෙන් මේක සෙට් කරලා තියෙන නිසා කවදාවත් කේබල් එක ඩැමේජ් වෙන්නේ නැහැ. මොකද මේ මේන් බ්‍රේකර් එක ඔටෝමැටිකලි ඕෆ් වෙන නිසා. ඊළඟට මේ තියෙන ඉක්විප්මන්ට් එක ගත්තොත් මේක තමයි
ඩිජිටල් පවර් මීටර් එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපිට යන කරන්ට් එක එහෙම නැත්නම් අපි පාවිච්චි කරන එනර්ජි එක. ඒ කියන්නේ ඉලෙක්ට්‍රිසිටි එනර්ජි කියන එක අපි මනින්නේ කිලෝවොට් අවර් වලින්. එතකොට ඒ කිලෝවොට් අවර් කියන එකත් හැදෙන්න ඔයාලා දන්නවා. දැන් මම කියවනේ පවර් එක මනින්නේ වොට් වලින් කියලා. එතකොට පවර් එක කියන එක ටයිම් එකෙන් වැඩි කරාම ඒ කියන්නේ ටයිම් එක අපි මනින්නේ සෙකන්ඩ්ස් වලින් එහෙම නැත්නම් මිනිත්ස් වලින් එහෙම නැත්නම් අවර්ස් වලින්නේ. එතකොට පවර් කියන එක ටයිම් එකෙන් වැඩි කරාම තමයි අපිට අපි පාවිච්චි කරපු එනර්ජි එක එන්නේ. එතකොට ඒ එනර්ජි එක කියන එක මනින්නේ පවර් එක මල්ටිප්ලයිඩ් බයි ටයිම් එක. ඒ කියන්නේ පවර් එක මනින්නේ අපි සාමාන්‍යයෙන් කිලෝවොට් වලින්, ටයිම් එක මනින්නේ අවර්ස් වලින්. එතකොට කිලෝවොට් into hours කියන්නේ kWh. අන්න ඒ kWh එක තමයි සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිසිටි වල එනර්ජි එක මනින විදිහ. එතකොට මේ ඩිජිටල් පවර් මීටර් එකෙන් කරන්නේ අන්න ඒ වගේ එනර්ජි එක මනින එක. එතකොට මේක තමයි අර මේන් සප්ලයි එක නිසා මේන් සප්ලයි එකේදී අපි සාමාන්‍යයෙන් එනර්ජි මීටරයක් දානවා අපිට කොච්චරක් අපි CB එකෙන් ඉලෙක්ට්‍රිසිටි ගත්තද කියන එක මනින්න. හරි? එතකොට මේන කනෙක්ෂන් එක ඇවිල්ලා ඔයගලන්ට තේරෙනවා මෙතන තනි මේ තියෙන මේක තනි බස් බා එකක් වගේ තියෙනවා. ඒ බස් බා එකෙන් ෆීඩර්ස් ගොඩකට මේ ෆීඩ් වෙලා තියෙනවා. මේක එක ෆීඩර් එකක්. මේවට අපි කියන්නේ MSB එකේ outgoing feeders කියලා. ඒතර මේ එක ෆීඩ් එකක්, මේ දෙවෙනි ෆීඩ් එක, මේ තුන්වෙනි ෆීඩ් එක, 4 5 6 7 8 9 10 ඔය විදිහට ෆීඩර්ස් ගොඩාක් තියෙනවා. ඒ ෆීඩර්ස් හැම එකකින්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ බිල්ඩින් එකේ එක එක සෙක්ෂන් වලට තමයි මේ ෆීඩර්ස් වලින් යන්නේ. ඒතර අපි මේ එක ෆීඩර් එකක් ගත්තොත් පළවෙනි ෆීඩර් එක ඔයගලන්ට පේනවා අර දැන් මෙතනින් අපිට මේන් ඉන්කමින් එක ආවනේ ඇම්පියර් 2000 සප්ලයි එකක්. ඒ ඇම්පියර් 2000 සප්ලයි එකෙන් ඇම්පියර් 1000ක් වෙන් වෙලා තියෙනවා. ඇම්පියර් 2000ක සප්ලයි එකක් ගිහිල්ලා තියෙනවා පළවෙනි ඉලෙක්ට්‍රිකල් රයිසර් 1 කියන එකට. ඒ ඇම්පියර් 1000 සප්ලයි එකට වෙනම ආයි අර වගේම බ්‍රේකර් එකක් දාලා තියෙනවා. ඒ බ්‍රේකර් එකෙන් පස්සේ යන්නේ මේ මේන් පළවෙනි බස් රයිසර් එකට. ඒ බස් රයිසර් එකට පවර් සප්ලයි එක ගිහිල්ලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ෆීඩර් එකෙන් පස්සේ මෙන්න මෙතන පේනවා ඇති ඒ පවර් සප්ලයි එක මේන් බස් රයිසර් එකට යන කේබල් එක මොකක්ද කියන එක ඩිස්ක්‍රයිබ් වෙලා තියෙනවා. ඒතකොට මෙතන මම එක පොඩ්ඩක් කියවුවොත් සාමාන්‍ය කේබල් එකක් අපි ඩිස්ක්‍රයිබ් කරන්නේ මෙන්න මේකේ මෙන්ෂන් වෙලා තියෙන විදිහට. මෙන්න මේ ස්කීමැටික් ඩයග්‍රෑම් එකට පොඩ්ඩක් වෙලා යයි. නමුත් අපි ටයිම් එක අරගෙන කරමු. මේකට පස්සේ අපිට ප්‍රසන්ටේෂන් එකේදී හරියටම ඉන් ඩීටේල් මේවා වෙන වෙනම මොනවද කම්පෝනන්ට්ස් කියන එක අපිට හම්බ වෙනවා. එතකොට ඔයගලන්ට මම මේ කතා කරේ මොනවද කියන එක තේරෙයි. එතකම් පොඩි මේ මොන හරි කන්ෆියුෂන් එකක් ආවත් ඒක තියාගන්න. නමුත් අපිට ස්ලයිඩ් එක කරද්දී අනිවාර්යෙන් පැහැදිලි වෙයි. එතකොට මේ කේබල් එක මොකද්ද කියන එක හරියට ඩිස්ක්‍රයිබ් කරොත් මෙතන ඔයගලන්ට පේනවා මෙතන ලියවිලා තියෙනවා 3 sets of 4 into 240 square millimeter copper XLPE PVC cable. හරිද? එතකොට පළවෙනි පේලියේ තියෙන මොකද්ද? 3 sets of 4 into 240 square millimeter copper XLPE PVC cable. ඒ වගේම යට තියෙනවා තව 120 square millimeter circuit protective conductor. මේක තමයි අර earth cable එක මම කියලා කිව්වේ. මේ protective conductor on tray. එතකොට ඔයගලන්ට පේනවා මේ බස් රයිසර් කියන මේ පළවෙනි බස් රයිසර් කියන එකට පවර් එක ට්‍රාන්ස්මිට් වෙලා තියෙන මේ කේබල් එක මම තවත් පොඩ්ඩක් පැහැදිලි කරොත් මම කිව්වනේ සාමාන්‍යයෙන් සිංගල් ෆේස් 3 ෆේස් ඉලෙක්ට්‍රිසිටි කියලා ඉලෙක්ට්‍රිසිටි ಜಾති දෙකක් තියෙනවා. ඒතර 3 ෆේස් වුණාම අපි මොනවද පාවිච්චි කරන්නේ? ෆේස් 3යි. ඒතර ෆේස් 3ට වයර්ස් 3ක් ඕනේ. ඒ වගේම නියුට්‍රල් එකට තව වයර් එකක් ඕනේ. ඒ වගේම අර ඉන්ස්ටලේෂන් එක ආරක්ෂා කරගන්න හදිසියෙන්වත් මොන හරි ෂෝට් එකක් වුණොත් ඒකට earth cable එකක් ඕනේ protective cable එකක් විදියට. අන්න ඔය කේබල් පහ තමයි අපිට උවමනා කරන්නේ. ෆේස් 3යි නියුට්‍රල් එකයි earth එකයි. අන්න ඒ කේබල් එක තමයි මෙතන හරියටම ස්පෙસિෆයි වෙලා තියෙන්නේ. ඒතර ඒ කේබල් පහක් ගැන මම කිව්වනේ. ඒතකොට මේ 4 වැඩි කිරීම 240 කියලා තියෙන්නේ ඒ පාවිච්චි කරන ෆේස් 3යි නියුට්‍රල් එකයි කියන කේබල් 4 ක්‍රොස් සෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ හරස් කඩ. කියන්නේ 240 කියලා කියන්නේ ඒ කේබල් එකේ ක්‍රොස් සෙක්ෂන් එක. එතකොට ඒ කේබල් එකේ ක්‍රොස් සෙක්ෂන් එකේ අපිට ෆේස් 3යි නියුට්‍රල් එකටයි කේබල් 4ක් එපයි.
අපිට ඕන කරන්ට් එක යවන්න. එතකොට මේ කේබල් 4 තමයි මේ 4x කියලා කියන්නේ. එතකොට මේ 4x240 ස්ක්වයර් මිලිමීටර් කියන කේබල් එක අපි පාවිච්චි කරන්නේ ෆේස් 3ටයි නියුට්‍රල් එකටයි. එතකොට ඊට අමතරව දැන් ඒ කේබල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මෙතන අග තියෙනවා ඔයගලන්ට පේනවා copper XLPE PVC. මේක හරිම සරලයි. මේ copper කියන එකේ තේරුම තමයි අපි සාමාන්‍යයෙන් මේ කේබල්ස් ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි ඇලුමිනියම්, අනිත් එක තමයි copper. එතකොට copper කේබල් වල කන්ඩක්ට් එක, ඒ කියන්නේ කරන්ට් එක කන්ඩක්ට් කරන මීඩියම් එක හදලා තියෙන්නේ copper වලින්. ඒ වගේම ඇලුමිනියම් වල ඒක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. ඒතකොට මෙතනදී අපි පාවිච්චි කරලා තියෙන copper කේබල් එකක් නිසා තමයි මේ මෙතන copper කියලා දාලා තියෙන්නේ. ඊළඟට XLPE. XLPE කියලා කියන්නේ දැන් ඔයගොල්ලෝ දන්නවා කන්ඩක්ටර් එකක් තිබුණාට මදි. කන්ඩක්ටර් එකක් අතේ ගෑවුනොත් එහෙම අපිට කරන්ට් එක වදිනවනේ. ඒක නිසා අපි කරන්නේ කන්ඩක්ටර් එක වටේට ඉන්සුලේෂන් එකක් දානවා. ඒකට ඒ ඉන්සුලේෂන් එකේ මැටීරියල් එක තමයි මෙතන මෙන්ෂන් වෙන්නේ. මේක හරියම වැදගත්. මොකද මේක BOQ එකක් හදද්දී අනිවාර්යයෙන් මෙන්ෂන් වෙන්න ඕනේ මේ කේබල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හරියට. මොකද ඒක අනුව කොස්ට් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒතර සාමාන්‍යයෙන් ලොකු කේබල්ස් වල මතක තියාගන්න සාමාන්‍යයෙන් 35 ස්ක්වයර් මිලිමීටර් හා ඊට වඩා වැඩි ක්‍රොස් සෙක්ෂන් එකක් තියෙන කේබල් වල මේ කොපර් වලට පස්සේ අපි පාවිච්චි කරන්නේ XLPE කියන හොඳ ඉන්සුලේෂන් එකක් තියෙනවා. අන්න ඒක. ඊට පස්සේ ඒකට එළියෙන් තවත් හරි. එතකොට අපි හිටියේ XLPE කියන ඉන්සුලේෂන් එක තියෙනවා. ඒ ඉන්සුලේෂන් එක වටේට තව කේබල් එක ආරක්ෂා කරගන්න අපි තව ඉන්සුලේෂන් එකක් දානවා PVC. එතකොට මේ කේබල් එකක් ඩිස්ක්‍රයිබ් කරද්දී මෙන්න මේ copper XLPE PVC වගේ අපි සාමාන්‍යයෙන් මෙන්ෂන් කරන්නේ මතක තියාගන්න මුලින්ම මෙන්ෂන් කරන්නේ කන්ඩක්ටර් එකේ මැටීරියල් එක. ඊට පස්සේ ඒ කන්ඩක්ටර් එක වටේ තියෙන ඉන්සුලේෂන් එක ආයි එළියම තියෙන අවුටර් ෂීට් එක. ඒක තමයි මේ කේබල් එකේ තියෙන්නේ. ඊළඟට මෙතන තියෙනවානේ මෙතන 3 sets of කියලා. ඒ 3 sets of කියලා කියන්නේ දැන් අපි දන්නවා කේබල් එකක යන්න පුළුවන් උපරිම කරන්ට් එකක් තියෙනවා. ඒ කරන්ට් එකට වඩා ගියොත් එහෙම කේබල් එක ඩැමේජ් වෙනවා. කේබල් එක බර්න් වෙනවා. කේබල් එක පිච්චෙනවා. එතකොට මෙතනින් එන ඇම්පියර් 1000 කරන්ට් එක යවන්න මෙතන එක මේ වගේ කේබල් සෙට් එකක් මදි. ඒ නිසා තමයි කේබල් සෙට් 3ක් දාලා තියෙන්නේ. ඔගොල්ලෝ බැලුවොත් නිකන් කැටලොග් එකක රිෆර් කරොත් මේ 240 ස්ක්වයර් මිලිමීටර කේබල් එකක යන්න පුළුවන් උපරිම කරන්ට් එක සාමාන්‍යයෙන් ඇම්පියර් 600ක් 700ක් ඒ වගේ වෙන්නේ නැති. එතකොට මේක එක සෙට් එකක් මදිනේ. ඒ නිසා තමයි ඒ වගේ කේබල් සෙට් 3ක් පැරලලි මෙතන දාලා තියෙන්නේ මේ ඇම්පියර් 2000 ට්‍රාන්ස්මිට් කරන්න මේ පළවෙනි ඉලෙක්ට්‍රිකල් රයිසර් එකට. හරි. ඒතර කේබල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා. ඊළඟට අපි යන් මේ කේබල් එකෙන් පස්සේ මේ ඔයගලන්ට පේනවා ගිහිල්ලා තියෙන පවර් එක 1000 ampere 4 pole bus bar. bus bar 1 ඒ bus bar 1 කියන එක මේ මෙන්ෂන් වෙලා තියෙන්නේ bus bar එකේ ලේබල් එක in electrical riser. එතකොට electrical duct එක ඇතුලේ තියෙන bus 4 pole bus bar කියලා bus riser එකකට තමයි මේ කේබල් එක ගිහිල්ලා කනෙක්ට් වෙන්නේ. එතකොට මේ බස් රයිසර් එක කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ ඔය හයි රයිස් බිල්ඩින් වගේ ඒවායේ ඩිසයින් කරද්දී සාමාන්‍යයෙන් කේබල්ස් වලින් විතරක් මේ පවර් එක ට්‍රාන්ස්මිට් කරන එක හරිම අමාරුයි. මොකද කේබල්ස් කියන ඒවායේ අවශ්‍ය කරන ක්‍රොස් සෙක්ෂන් එක ගොඩාක් ලොකු වෙන්න ඒව හැන්ඩල් කරන්න හරි අමාරුයි. ඒක නිසා ඒ හැන්ඩල් කරන්න තියෙන අමාරුව නිසා සාමාන්‍යයෙන් ওই ලොකු හයි රයිස් බිල්ඩින් වල, ඒ කියන්නේ තට්ටු 50 60 බිල්ඩින් වල ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඉඳන්, ඒ කියන්නේ යටම තට්ටුවේ ඉඳන් උඩටම වෙනකම්, ඒ කියන්නේ අපි කියමු 50 වෙනි තට්ටුවට නැත්නම් 60 වෙනි තට්ටුවට ඒ වගේ තට්ටුවක් වෙනකම් යනවා මේ බස් රයිසර් කියලා එකක්. මේ බස් රයිසර් එක කියන්නේ වෙන මුකුත්ම නෙමෙයි. මේක නිකන් කොපර් ප්ලේට් වලින් හදලා තියෙන්නේ. එතකොට අපි දන්නවනේ අපිට 3 phase electricity එකක් යවන්න සාමාන්‍යයෙන් වොමනා කරන්නේ 3 phase electricity එකක් යවන්න අපිට phase 3යි neutral එකයි වොමනා වෙන්නේ. ඒකට අපිට ඕනේ poles 4ක්. එතකොට
ඒ විදිහේ පෝල් 4ක් තියෙන බස් රයිසර් එකක් යනවා යට තට්ටුවේ ඉඳන් උඩ තට්ටුවට වෙනකන්. ඒකෙන් තමයි අපිට අදාළ තට්ටුවලදී පවර් එක ටැප් කරලා ගන්න. ඒතකොට මේ තියෙන්නේ අන්න ඒ බස් රයිසරේ. ඒතකොට මේ බස් රයිසරේ මෙන්ෂන් වෙලා තියෙනවා මෙතන ඔයගොල්ලන්ට පේනවා 4 පෝල් කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේක 3 ෆේස් ඉලෙක්ට්‍රිසිටි ට්‍රාන්ස්මිට් කරන්න පාවිච්චි කරන බස් රයිසර් එකක්. ඒ කියන්නේ ෆේස් 3යි නියුට්‍රල් එකයි. කියන්නේ live 1, live 2, live 3 කියන ෆේස් 3යි ඒ වගේම නියුට්‍රල් එකට තමයි මේ 4 පෝල් බස් රයිසරේ පාවිච්චි වෙන්නේ. එතකොට ඒ බස් රයිසර් එකෙන් දිගටම දැන් ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ ලෙවල් 11. ඒ කියන්නේ 11 වෙනි තට්ටුවේ ඉඳන් මේක 12 වෙනි තට්ටුව, මේක 13 වෙනි තට්ටුව, 14, ඊට පස්සේ 15, ඊට පස්සේ 16, ඊට පස්සේ 17, 18, 19 ඒ වගේ ඒ කියන්නේ ඒ තට්ටු 9ටම පවර් එක ට්‍රාන්ස්මිට් කරලා තියෙන්නේ මෙන්න මේ බස් රයිසරෙන්. ඒ බස් රයිසරෙන් පස්සේ ඔයගලන්ට පේනවා මේ එක එක තට්ටුවලදී හොරිසොන්ටල් ටැප් කරලා තියෙනවා පවර් එක. ඒතකොට මේවට අපි කියන්නේ මෙන්න මේ ගන්න මෙතන එන ඒ කනෙක්ෂන් එකට අපි කියන්නේ ටැප් ඔෆ් එක කියලා. එතකොට ඔයගලන්ට පේනවා මේ ටැප් ඔෆ් එකෙන් පස්සේ එන බ්‍රේකර් එක ඇම්පියර් 125 කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ හැම තට්ටුවකටම ඇම්පියර් 125ක ටැප් කනෙක්ෂන් එකක් එළියට අරන් තියෙනවා. ඒ තට්ටුවේ තියෙන පවර් රික්වයර්මන්ට් එකට ෆීඩ් කරන්න. එතකොට මේක තමයි සාමාන්‍යයෙන් බස් රයිසර් එකක ඔයාලා දැනගන්න යුතු දේ. ඊළඟට මේ බස් රයිසර් එකෙන් ඔයගලන්ට පේනවා කනෙක්ෂන් එක ඇවිල්ලා තියෙනවා SMDB කියලා එකකට. එතකොට SMDB කියලා කියන්නේ sub main distribution board. sub main distribution board. එතකොට දැන් ඔයගලන්ට මුලින්ම ඔයගලන් දැක්කා අපිට හම්බුණා main switch board. ඒ කියන්නේ අපිට බිල්ඩින් එකට CB එකෙන් හරි ලෙකෝ එකෙන් හරි හම්බ වෙන මේන් ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක හම්බ වුණාම ඒක අපිට ෆීඩ් කරන්නේ අපි මේන් ස්විච් බෝඩ් එකකට. එතකොට ඒකෙන් තමයි අපේ මේන් ඩිස්ට්‍රිබියුෂන් එක බෙදන්නේ. ඒ මේන් ඩිස්ට්‍රිබියුෂන් එක බෙදුනට පස්සේ ලොකු බිල්ඩින් වල ඒ කියන්නේ අපි හිතමු තට්ටුවකට එක ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන් එකක් ආවම ඒ තට්ටුවේ අපිට ගෙවල් 4ක් ඒ කියන්නේ අපාර්ට්මන්ට් අපි හිතමු 4ක් 5ක් තියෙනවා නම් දැන් උදාහරණයකට මේ 11 වෙනි තට්ටුවේ අපාර්ට්මන්ට් තිබිලා තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6ක්. එතකොට ඒ අපාර්ට්මන්ට් හයට අර එන තනි ඉලෙක්ට්‍රිසිටි කනෙක්ෂන් එක අර ඇම්පියර් 125ක මම කියවනේ ටැප් ඔෆ් එකක් ආවා කියලා. ඒ කනෙක්ෂන් එක ඒ තට්ටු ඒ ගෙවල් හයට අපාර්ට්මන්ට් හයට ඩිස්ට්‍රිබියුට් කරන්න තමයි අපිට උවමනා වෙන්නේ මේ සබ් මේන් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් කියන එක. එතන මේ සබ් මේන් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් කියන එකේ තියෙන කම්පෝනන්ට්ස් ටික ඔයාලා බැලුවොත් මෙතන පේනවා ඇති මුලින්ම තියෙනවා ඉන්කමින් බ්‍රේකර් එකක් ඇම්පියර් 125 3 ෆේස් මේ TPN නියුට්‍රල් කියලා කියන්නේ 3 ෆේස් and නියුට්‍රල් කියන එක. ඒතර ඒ වගේ බ්‍රේකර් එකක් තියෙනවා. ඒ බ්‍රේකර් එකෙන් පස්සේ ආයි අර ගෙවල් හයේ කනෙක්ෂන් හයට ගෙවල් හයට කනෙක්ෂන් හයක් මෙතන බෙදලා තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි එකක් තියෙනවා ස්පෙයා විදිහට අමතරව. ඒතර ඒ බෙදලා තියෙන කනෙක්ෂන් හයෙන් පස්සේ තියෙනවා ඒ හැම අපාර්ට්මන්ට් එකටම යන එනර්ජි එක කොච්චරද කියලා මනින්න කිලෝවොට් අවර් මීටරය. එතකොට ඒ කිලෝවොට් අවර් මීටර් 6 තමයි මේ තියෙන්නේ. එතකොට මේ සබ් මේන් ඩිස්ට්‍රිබියුෂන් එකේ තියෙන මේන් කම්පෝනන්ට්ස් මොනවද? එකක් තමයි මේන් ඉන්කමින් බ්‍රේකර් එක තියෙනවා. ඒ මේන් ඉන්කමින් බ්‍රේකර් එක ඉඳන් මේන් කනෙක්ෂන් 6කට බෙදන්න තව මෙතන බ්‍රේකර්ස් 6ක් තියෙනවා. ඒකේ ඩීටේල් එක ඔයාලට මම සිංගල් ලයින් ඩයග්‍රෑම් එක කරලා කියන්නම්. මෙතන තව මේන් බ්‍රේකර්ස් 6ක් වැටෙනවා. මේ මේන් බ්‍රේකර්ස් 6ට පස්සේ ඒ හැම අපාර්ට්මන්ට් එකකටම යන kWh මීටරයක් වැටලා තියෙනවා මෙතන. එතකොට ඕක තමයි සාමාන්‍ය සබ් මේන් ඩිස්ට්‍රිබියුෂන් එකක සිද්ධ වෙන ඩිස්ට්‍රිබියුෂන් එක. අනිත් එක තමයි මෙතන තව මෙතන ඔයගලන්ට පේනවා මේ කම්පෝනන්ට් එකක් තියෙනවා ELR කියලා. ELR එක කියලා කියන්නේ Earth Leakage Relay. මේවා ටිකක් දැනගෙන තියාගත්තර කමක් නැහැ. Earth Leakage Relay කියලා කියන්නේ ඔයගලන්ට වචනයෙන්ම තේරෙනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ෆේස් එකක් Earth එකට ලීක් වුණා. ඒ කියන්නේ අපි කියමු අපේ මොකක් හරි ලැප්ටොප් එකක් තියෙනවා නම් ලැප්ටොප් එකේ ඇතුලේ තියෙන ඔය මොකක් හරි කේබල් එකක් ලැප්ටොප් එකේ එළියේ තියෙන හවුසින් එකකට ගෑවුනොත් ඒක අපිට වදින්න පුළුවන්. අපිට ඒ කියන්නේ කරන්ට් එකේ ඒකෙන් වදින්න පුළුවන්. එතකොට ඒ වගේ පොඩි ලීක් එකක් වුණොත් ඒ ලීක් එක ග්‍රවුන්ඩ් වෙලා ඒ ලීක් එක නිසා
මේ ඉන්ස්ටලේෂන් එක ආරක්ෂා කරන්න මෙතන මේ earth leakage relay කියන relay එකෙන් වෙන්නේ automatically ඒ වගේ phase එකක් ground වුණොත් automatically ඒ ELR එකෙන් breaker එක off කරලා දානවා. අන්න ඒක තමයි ඒකේ function එක. එතකොට sub main distribution එකක තියෙන main components ඔන්න ඕවා. එතකොට අපි main distribution එකේ ඉඳන් අපි හිතනවා වැදගත් දේවල් ටික මම කතා කරා කියලා. අපි generator එක ගැන කතා කරා. generator එකෙන් පස්සේ main breaker එකක තියෙන function එක කිව්වා. හරි. තව එක දෙයක් තියෙනවා. මෙතන ඔයගලන්ට ආයි මුලටම අපි ගියොත් transformer එකෙන් එන connection එකට මේ ඔයගලන්ට පේනවා මේ parallelly equipment එකක් තව දාලා තියෙනවා surge protection device කියලා. මේ surge protection device කියන එකෙන් වෙන්නේ අපි හිතමුකෝ CB එකේ අපිට හම්බ වෙන connection එක අපිට හම්බ වෙන්නේ ඔයගොල්ලෝ දකිනවා ওই light කණු වල යන ඒ වගේ ලොකු wire වලින්. ඒ wire සමහර ওই transmission line වලදී ඒ wire යන්නේ මේ insulation එකක් නැතුව නිකන් bare conduct එක විතරයි යන්නේ. ඔයගොල්ලෝ දකිනවා තියෙන ලොකු කණු වල wire එක යනකොට ඒ wire එක යන්නේ කිසිම insulation එකක් නැතුව aluminium වගේ මේ bare conduct එකක් විතරයි යන්නේ. ඒක වටේ කිසිම insulation එකක් නැහැ. ඒතකොට ඒ වගේ වට අකුණු ගැහුවම ඒ අකුණෙන් අපිට අපේ බිල්ඩින් එක ඇතුළට සර්ජ් එකක් වගේ එන්න පුළුවන් ඒ අකුණට. ඒ වගේ සර්ජ් එකක් අපේ බිල්ඩින් එකට ඇතුළට ආවොත් අපේ තියෙන ඔක්කොම ඉන්ස්ටලේෂන් මේ ඔක්කොම ඉක්විප්මන්ට් ඩැමේජ් වෙන නිසා අපි අපිට CB එක power CB එකෙන් අපි power ගන්න තැනම අපේ ඉන්ස්ටලේෂන් එක ආරක්ෂා කරගන්න surge protection device කියලා එකක් දානවා. එතන මේකේ ෆන්ක්ෂන් එක මොකද්ද? මෙහි එළියෙන් අපිට CB එකේ මොන හරි අකුණක් මොකක් හරි සර්ජ් එකක් ආවොත් මේ ඒක අපේ ඉන්ස්ටලේෂන් එකට යන්නේ නැතුව එළින්ම මෙතනින් ඩයිවර්ට් වෙලා අපේ ග්‍රවුන්ඩ් එකට යනවා. මේක අපි කනෙක්ට් කරලා තියෙන අපේ පොළවට, ඒ කියන්නේ ග්‍රවුන්ඩ් එකට කනෙක්ට් කරලා තියෙන්නේ. එතකොට අපේ ඉන්ස්ටලේෂන් එකට යන්නේ නැහැ. ඒක කෙලින්ම ග්‍රවුන්ඩ් එකට යන බයිපාස් මේ මෙතඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඒක තමයි මේකේ ෆන්ක්ෂන් එක. ඊළඟට අපි ATS එක ගැන කතා කරා. ATS එකේ ෆන්ක්ෂන් එක. ඊළඟට main breaker එකේ ෆන්ක්ෂන් එක කතා කරා. bus rise එක ගැන කතා කරා. right. ඒතර අපිට හම්බ වුණා sub main distribution board එක හම්බුණා. හරි. ඊළඟට අපි යමු ඊළඟට මෙතන තියෙනවා දැන් sub main distribution board එකට පස්සේ ඔයගොල්ලන්ට දැන් අපි හිතමුකෝ මොකක් හරි electricity connection එකක් flow එකකට ආවම ඒ flow එකේ ගෙවල් 6ක් තියෙනවා නම් ඒ ගෙවල් 6ට බෙදලා දෙන්න තමයි sub main distribution board එකක් අපි පාවිච්චි කරන්නේ. ඊට පස්සේ sub main distribution board එකට පස්සේ අපේ ගේ apartment එක ඇතුළට connection එකක් එනවානේ. ඒ connection එක ආවට පස්සේ ඔයගොල්ලෝ දන්නවා අපේ ගේ apartment එකක් ඇතුලේ තියෙනවා light තියෙනවා, power තියෙනවා, socket outlet තියෙනවා, fan තියෙනවා. එක එක අපි පාවිච්චි කරන equipment තියෙනවා. ඒ හැම එකටම electricity එක අපි ආයි බෙදලා දෙන්න ඕනේ. අන්නේ බෙදලා දෙන distribution board එක තමයි අපි කියන්නේ final distribution board එක කියලා. ඒකට අපි නිකන් distribution board කියලා කියනවා. ඒතර එතනදී තමයි අපේ අන්තිම අපි පාවිච්චි කරන consumer equipments වලට power එක distribute කරන තැන. එතකොට ඒක තමයි මේ unit dB කියලා mention වෙලා තියෙන්නේ. එතකොට මෙතනින් තමයි අපේ ඔක්කොම light වලට fan වලට ඔක්කොටම power එක distribute වෙන්නේ. ඒතර මේක තමයි final dB. ඒතර අපිට හම්බ වුණා මුල ඉඳන් ගත්තොත් dB levels කීපයක්. එකක් තමයි main switch board එක. එතනදී තමයි main distribution එක වෙන්නේ. ඊට පස්සේ sub main distribution board එක. අන්න ඒකෙන් තමයි සිද්ධ වෙන්නේ flow එකේ තියෙන distribution එක. ඊළඟට ආයි අපේ distribution එක වෙන්නේ final apartment එක ඇතුළට හරි ඒ ගේ ඇතුළට හරි ආවම ඒකට අපි කියනවා final dB එක කියලා. ඒකෙන් තමයි අපේ final equipment වලට power එක distribute වෙන්නේ. right? ඊළඟට මෙතන ඒ වගේ රිපීට් වෙච්ච දේවල් ටිකක්ම තමයි තියෙන්නේ. තව අමතර දෙයක් ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේ මේන් ස්විච් බෝඩ් එකක තියෙන අමතර තව වැදගත් දෙයක් තමයි මේ කැපැසිටර් බැංක් කියන්නේ. මේ කැපැසිටර් බැංක් කියන්නේ ඇත්තටම ඒකේ ෆන්ක්ෂන් එක මම ඔයගලන්ට නිකන් පැහැදිලි කරොත් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා පවර් එක කියන එක අපි මනින්නේ මම කියවනේ වෝල්ටේජ් එක multiplied by ampere. ඒ කියන්නේ කරන්ට්. එතකොට පවර් එක මනින්නේ VI වලින්. නමුත් ඒ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මතක තියාගන්න ඒ ට්‍රාන්ස්මිට් කරන පවර් එකම අපේ ඉක්විප්මන්ට් වලට යූස් වෙන්නේ නැහැ.
ඒ කියන්නේ අපි අර අපේ බිල්ඩින් එකට අපි ගන්න පවර් එකට අපි කියනවා සම්පූර්ණ පවර් එකට ඒකට අපි කියනවා apparent power කියලා. apparent power කියලා. ඒ apparent power එක අපේ equipment වලින් අපි පාවිච්චි කරන power එකට අපි කියනවා සාමාන්‍යයෙන් active power කියලා. active power කියලා. එතකොට ඒ apparent power කියන එකේ active power කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ apparent power එක කියන්නේ අපිට හම්බ වෙන සම්පූර්ණ power එක. නමුත් active power එක තමයි අපි equipment වලින් පාවිච්චි කරන්නේ. ඒකට එහෙම පාවිච්චි කරන්නේ නැතුව ඉතුරු වෙන power එකක් තියෙනවා. ඒක තමයි අපි කියන්නේ reactive power කියලා. ඒකට reactive power කියලා. එතකොට ඒ reactive power කියන එක එන්න වැඩි වුණාම සාමාන්‍යයෙන් දැන් ඕනම component එකකින් component එකක් වැඩ කරන්නේ active power එකක් වගේම reactive power එකක් ඕනේ. ඒ කියන්නේ ඒක පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඒක මේ ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් එකේ ස්ටෝරේජ් එකක් විදිහට හැමතිස්සෙම තියෙනවා. එතකොට ඒ ස්ටෝරේජ් එකක් විදිහට තියෙන නිසා අපේ මැක්සිමම් ඩිමාන්ඩ් එක පොඩි වැඩිවීමක් වෙනවා. මේකේ තියෙන ටෙක්නිකල් බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලන්ට වැඩි දැනගන්න අවශ්‍ය නැහැ. නමුත් මේ මැක්සිමම් ඩිමාන්ඩ් එක වැඩිවීම නිසා අපිට CB එකෙන් අපිට charge කරනවා අපි පාවිච්චි කරන කිලෝවොට් අවර් ප්‍රමාණයට එනර්ජි එකට අමතරව මැක්සිමම් ඩිමාන්ඩ් එකටත් වෙනම මුදලක් අය කරනවා. ඒ කියන්නේ උදාහරණයකට සාමාන්‍යයෙන් මට මතක හැටියට 1 kVA වලට ඒගොල්ලෝ charge කරනවා රුපියල් 1000ක්. එතකොට අපේ kVA ප්‍රමාණය වැඩි වෙන්න ඒගොල්ලෝ 1000 වැඩි කිරීම අපි කියමු අපි kVA 1200ක් කරගත්තා නම් 1200 වැඩි කිරීම 1000 rupees අපිට මාසිකව charge කරනවා. නමුත් මේ එතකොට ඒ charge කරන ප්‍රමාණය වැඩි වෙනවා අපේ මේ reactive power එක එන්න වැඩි වෙනකොට අපේ ඒ කියන්නේ equipment වලින් demand කරන reactive power එක එන්න වැඩි වෙනකොට අපිට CB එකෙන් charge කරන මුදල වැඩි වෙනවා. ඒක නිසා අපි කරන්නේ මොකද්ද? CB එකෙන් ඒ reactive power එක generate CB එකෙන් දෙනවට වඩා අපේ මේ capacitor bank එක කරන්නේ අර reactive power එක අර consumer equipment වලින් ඕන කරන reactive power එක මේ capacitor bank එකෙන් දෙනවා. එතකොට අපිට CB එකෙන් ඒක දෙන්න ඕනේ නැහැ නේ. මෙතනින් අපි generate කරන නිසා CB එකෙන් එන maximum demand එක අඩු වෙනවා. ඒ නිසා අපේ electricity bill එක මෙන්න මේ capacitor bank එක නිසා save වෙනවා. ඒකට ඔයාලා මතක තියාගන්න ඕනේ මේකෙන් අපි කරන්නේ අපේ maximum capacitor bank එකෙන් කරන්නේ maximum demand එක කියන එක අඩු කරගන්න එක. ඒක තමයි මේකේ තියෙන main function එක. ඊළඟට මේ ටික අපි ආයි කතා කරපු දේවල්මයි. හරි. එතකොට main schematic එකක ඔයගලන්ට තියෙන සරලව distribution එක අන්න ඔය වගේ. ඊළඟට අපි ආයි slide show එකට ගියොත්